දෙදහස් 10 ශ්‍රේණිය සිසුන් දරුදරියන්ගේ ගණිතය පාඩම් මාලාවේ වර්ගමූලයේ ඒකකයේ සමග තමයි මම යොමු වන්නට අදහස් කරන්නේ. වර්ගමූලයේ පාඩම අපි සලකන විට පෙළ පොතේ අරමුණු සමග අපි බැඳෙද්දී ඔබ දන්නවා ඒ අරමුණු වලට එහායෙන් අපි අරමුණු කීපයක් සඳහන් කරනවා. මෙතන මා සඳහන් කරන අරමුණු තමයි මේ පාඩමේ වර්ගමූල සම්බන්ධව ප්‍රථම සාධක භාවිතය, සන්නිකර්ෂණය, සාධාරණ ක්‍රමය, හෙවත් බෙදීමේ ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමය බලන්ට අරමුණු හතරක් වර්ගමූලයේ සෙවීම සඳහා වන ක්‍රමවේද හතරකුයි මා මේ සඳහන් කරන්නේ. ඔබගේ පෙළ පොත ඔබ නිරීක්ෂණය කරද්දී, අධ්‍යයනය කරද්දී ඔබට හමු වෙන්නේ අරමුණු දෙකක්. ඒ තමයි මේ මැද සඳහන් වන ක්‍රම දෙක සන්නිකර්ෂණය මගින් සහ සාධාරණ ක්‍රමය මගින් නැත්නම් බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම පිළිබඳව. අනෙක් ක්‍රම දෙක ප්‍රථම සාධක භාවිතයත් නිරීක්ෂණ ක්‍රමයක්. මේ ඔබ පෙර වර්ෂයකදී 9 ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කළ වර්ගමූලය පිළිබඳ ක්‍රම දෙකක්. මම මේ සියලු ක්‍රමයෙන් අරමුණු කරනවා ඔබට මතක් කරමින් ඔබගේ අරමුණු සම්පූර්ණ කරන්නට. ඒ සඳහා ඔබගේ මනස පෙළගස්වන්න අපි මුලින්ම ඔබ දැනටමත් හදාරා ඇති ප්‍රථමක සාධක භාවිතයට යොමු වෙන්නට ඕන. ඔබ දන්නා වර්ගමූලය අපි සොයන්නේ අනිවාර්යයෙන්ම ධන සංඛ්‍යාවක. ඍණ සංඛ්‍යාවක වර්ගමූල කිසිත් අපි සොයන්නේ නැහැ, සොයන්නට බෑ. ඒ අනුව අපි ඒ ඔස්සේ ප්‍රථමක සාධක භාවිතය සිහි කරමු. ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය සොයන්න. ඔබ දන්නවා සංඛ්‍යාවක දෙවෙනි බලයට අපි වර්ගයක් කියනවා. ඒ අනුව වර්ගමූලය කියන්නේම වර්ග වීමට මුල් වූ කියන අර්ථය. වර්ග වීමට මුල් වූ. අපි වගුවක් මගින් මේ හොඳින් තේරුම් ගන්නට බලමු. අපි ගන්නවා පූර්ණ සංඛ්‍යාව, ඊට පස්සේ ඒක වර්ගයක් ලෙස, ඊට පස්සේ පූර්ණ වර්ග සංඛ්‍යාව සහ වර්ගමූලය කියලා. අපි සංඛ්‍යා කිහිපයක් ගන්නවා. අපි ගන්න 1 2 3 4 වශයෙන් අගේ හතරක් මේ වගුවට අපි ගන්නෙ. අද බලන්න. සංඛ්‍යා හතරයි. වර්ගයන් ලෙස පවත්වනවා. 1 බල 2 2 බල 2 වශයෙන් වර්ග පවත්වනවා. පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ ඒවා වර්ග වීමෙන් ලැබෙන සංඛ්‍යා. 1 වර්ගය 1යි, 2 වර්ගය 4යි සහ ආදී වශයෙන් 4 වර්ගය 16යි. ඊට පස්සේ අපි 4 වෙනි තීරුව වර්ගමූලය වෙනුවෙන් යොමු කරන්නේ. අපිට පේනවා දෙවෙනි තීරුවේ වර්ගයන් ලෙස අපි පෙනෙන්නට සලස්සලා තිබෙනවා. වර්ගයන් ලෙස අපිට පේනවා වර්ග වීමට මුල් වෙලා තිබෙන්නේම 1 2 සහ 3 4 අගයන්. එහෙමනම් තුන්වෙනි තීරුවේ ඇති අගයන් තමයි පූර්ණ වර්ග සංඛ්‍යාව වශයෙන් අපි කියන්නේ 1 4 9 16. අපිට මේ වගු දික් කරන්න පුළුවන්. තවත් සංඛ්‍යා ඉදිරියට අරගෙන 5 7 ආදී වශයෙන් අරගෙන. ඒ අනුව පූර්ණ වර්ග සංඛ්‍යා අපිට ඉදිරියට යනවා. එතනත් කොහොමද වෙන්නේ? 16 ළඟට 25 36 ආදී වශයෙන්. ඒ අනුව පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල අපි වගුවෙන් එළියට අරගෙන බලනකොට වර්ගමූල 1 එහෙම නැත්නම් ඒකේ වර්ගමූලය. ඊට පස්සේ 4 වර්ගමූලය පූර්ණ වර්ග සංඛ්‍යාව ගන්න 9 වර්ගමූලය සහ 16 අපිට පැහැදිලිව පේනවා. ඒකේ වර්ගමූලය එක වර්ග කොටසකමද ඒකේ බල දෙකමයි. වර්ගමූලය පේනවා 1යි. 4 වර්ගමූලය 4 වර්ග කොටසපද 2 දෙකේ වර්ගය වර්ගමූලය 2යි. 9 වර්ගයක් වශයෙන් පෙන්වුම් කරනවා 3 වර්ගය වර්ගමූලය 3යි සහ 4 වර්ගය 16 වර්ගමූලය 4යි. මේ විදිහට 1 4 9 16 කියන්නේම මේ පූර්ණ වර්ග සංඛ්‍යා පද්ධතිය. දැන් අපි ඉදිරියට ගියොත් 25 ආදී වශයෙන් ලැබෙනවා අපි දන්නවා. ඊට පස්සේ මේ පූර්ණ වර්ග සංඛ්‍යා අපේලා අපි ඉදිරියට රැගෙන ගියොත් තරමක් දුරකින් අපි ගන්නවා පූර්ණ වර්ග සංඛ්‍යා වර්ගමූලය හොයන්න. දැන් බලමු. 324 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් එහි වර්ගමූලය සොයන්න. අපි දන්නවා මේ 324 කියන්නේම 1 4 9 16 25 ආදී පෙළේ දුරකින් එන කෙනෙක්. එහෙනම් 324 වර්ගමූලය කුමක්ද? කුමන සංඛ්‍යාව වර්ගලාද ලැබෙන්නේ? මේ අපිට මනෝම ශනිකව හිතන්නට අමාරුයි. 25 වර්ගමූලය නම් 5යි, 16 වර්ගමූලය නම් 4යි. මේවා අපිට ශනිකව දැනෙනවා. ඒ සංඛ්‍යා කුඩා සහ ඒවා වැඩියෙන් හුරු නිසා.
නමුත් දුර වූ විශාල සංඛ්‍යාවල වර්ගමූල එහෙම මනෝමය ගන්නට බෑ. ඒ සඳහා ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සඳහාම තමයි ප්‍රථමක සාධක භාවිතය ඉවහල් වෙන්නේ වැදගත් වෙන්නේ. දැන් බලන්න 324 අපි ප්‍රථම සාධක භාවිතයෙන් වර්ගමූලය හොයන්නට යන්නේ. අපි ප්‍රථම සාධක වලට වෙන් කරන ආකාරය 324 අපි ප්‍රථම සාධක වලට වෙන් කරනවා ඉරට්ට නිසා දෙකෙන් පටන් ගන්නවා බෙදන්න අපි කරන 162යි. නැවත බෙදනවා 81යි. 81 දැන් බෙදෙන්නේ 3ෙන්. මෙහෙම බෙදාගෙන අපි ඉදිරියෙන් ඉදිරියට යනවා. 27 3ෙන් බෙදනවා 9 3ෙන් බෙදනවා ඊට පස්සේ අවසානයේ 1යි. දැන් ප්‍රථම සාධක තමයි එළියෙන් අපිට ලැබුණේ 2 2 සහ 3 4ක්. මේවා සමාන කොටවල් දෙකකට වෙන් කරන්නට ඕන. මොකද දැන් බලන්න 2යි 3යි 3යි එක ගොඩක. දැන් අපිට ලැබෙන්නේ එක ගොඩකින් 18 18 වර්ගය තමයි 334 වර්ග වශයෙන් පවත්වන්නට ලැබෙන්නේ. එහෙමනම් වර්ගමූලය 18යි. 334 වර්ගමූලය 18යි. බලන්න. ඊට පස්සේ අපි ඊළඟට අපි මේ සඳහා දෙවෙනි නිදසුන තව නිදසුනක් සලකා බලමු. වර්ගමූල සේවීම සඳහා ප්‍රථම සාධක භාවිතයෙන් අපි මේ ගන්නේ 256. 256 වර්ගමූලය හොයන්න. මේක සුපුරුදු විදිහට දෙකෙන් බෙදනවා අපි. දෙකෙන් බෙදමින් අපි යන්නේ 128යි. නැවත බෙදනවා දෙකෙන් 64යි. නැවත බෙදනවා 32යි. නැවතත් බෙදනවා 16යි. ඊට පස්සේ 8යි. දෙකෙන් බෙදන්නේ 4යි. දෙකෙන් බෙදනවා 2යි. ඊට 1යි. දැන් බෙදලා ඉවරයි. ප්‍රථම සාධකයට එළියෙන් තියෙනවා. අපිට පේනවා ප්‍රථම සාධක දෙකේ ඒවා තියෙනවා 8ක්. ගොඩවල් දෙකකට සමානව දෙකේවා 4ක් බැගින් එක ගොඩක 18 16 ලැබෙනවා. 16 දෙකක්. 16 දෙකයි 16 වර්ගය. දැන් එතකොට 256 කියන්නේ 16 වර්ගය වර්ගමූලය වෙනකොට අපිට පේනවා වර්ග වෙන්න මුළුනේ 16. එහෙනම් 256 වර්ගමූලය 16යි වෙන්නේ. ඊට පස්සේ මේ සඳහා ඔබට අභ්‍යාසයක් වෙන් කරනවා. ප්‍රථම සාධක භාවිතයෙන් වර්ගමූලය සොයන්න. ඔබ මේ අභ්‍යාසය මනමින් සිද්ධ කරන්න. ඊපස්සේ අපි යොමු වෙන්නේ ඔබගේ පාඩමේ මුල් අරමුණ සානිකර්ෂණය මගින් වර්ගමූලය හොයන්නට. අපි දන්නවා පළමු පූර්ණ වර්ග සංඛ්‍යා 10 සලකද්දී ඉහත සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා පෙළේ 1 4 9 16 ආදී ඒ සංඛ්‍යා 10 අපි දන්නවා 100න් ඉවරයි. 16 ළඟට 25 39 64 81 100. මේ අපි ගත්තේ මුල්ම පූර්ණ වර්ග සංඛ්‍යා 10 100 දක්වා වන. අපි දන්නවා 100 දක්වා සංඛ්‍යා 100ක් තියෙනවා. මෙම 10 පූර්ණ වර්ග සංඛ්‍යා 10 හැරෙන විට තව සංඛ්‍යා 90ක් තිබෙනවා. ඒ 90 පූර්ණ වර්ග සංඛ්‍යා නොවේ. ඒවා පටන් ගන්නෙ මෙම සංඛ්‍යා ඒවායින් අත්හැරලා තලකද්දී බලන්න 2 3 5 6 7 8 9 නැහැ 10 ආදර්ශයෙන් 99න් ඉවරයි. පූර්ණ වර්ග සංඛ්‍යා මෙහි නැහැ. නමුත් සංඛ්‍යා 90ක් තිබෙනවා. මේවා පූර්ණ වර්ග නෙවෙයි. මෙවැනි සංඛ්‍යාවල වර්ගමූල හොයන්නට අපිට සිද්ධ වෙනවා. 100ට ඉහළනුත් පූර්ණ වර්ග නොවන සංඛ්‍යා තිබෙනවා. අපි මෙම සංඛ්‍යා ගැන පොඩි අවධානයක් ගමු. දැන් අපි වර්ගමූල සොයන්නට අවශ්‍යයි. මෙවැනි සංඛ්‍යාවක වර්ගමූලය සොයන ක්‍රමය අපි සලකන්නේ සන්නිකර්ෂණය කියලා. මෙවැනි සංඛ්‍යාවල වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. දශම සංඛ්‍යාවක් වෙන්නේ. මොකද පූර්ණ වර්ග වුණොත් පමණයි වර්ගමූලය පූර්ණ වන්නේ. එහෙමනම් මෙම වර්ගමූලය සොයන ක්‍රමයේ සන්නිකර්ෂණය අපි සඳහා අවතීර්ණ වෙමු. දැන් ඔබ දන්නවා. බලන්නකෝ 11 වර්ගමූලය අපි හොයන්නට යන්නේ. 11 වර්ගමූලය බලමු. 11 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. නමුත් අපි මෙතනදී අපිට දෙනු ලබන සංඛ්‍යාවට ඉහළින් සහ පහළින් පෙර සහ පසු පූර්ණ වර්ග සංඛ්‍යා සලකන්නට අවශ්‍යයි. අපි දන්නවා 11ට පෙර 9 පූර්ණ වර්ග පසු 16. ඒතර මේ වගේ වර්ගමූලයන් සලකද්දී 11 වර්ගමූලය විය යුත්තේ 9 සහ 16 වර්ගමූලයන් වලට අතර. ඒ කියන්නේ 3 සහ 4 වෙන්නට ඕන 11 වර්ගමූලය. ඒ කියන්නේ 3 සහ 4 කියන්නේ 3යි දශම. අපි පළමු දශමස්ථානයට සලකද්දී 3.1 සිට 3.9 දක්වා වන අගයන්ගෙන් එකක් තමයි 11 වර්ගමූලය විය යුත්තේ. මේ තමයි අපි ගන්න මුල් අනුමානය. ඊට පස්සේ අපි ගන්නවා 11 ආසන්න වන්නේ කීයටද? 9ට 16ටද? මෙතන 9ට ආසන්න වන්නේ. එහෙමනම් 11 වර්ගමූලය ආසන්න වන්නේ 3ට තමයි. 9 වර්ගමූලය වන 3ට.
දැන් 3ට ආසන්න වන 3.1 සිට අගයන් ගනිද්දී 3ට ආසන්න වන අය 3.4න් ඉවරයි. ඊට පස්සේ 3.5 සිට 3.9 දක්වා අගයන් 4ටයි ආසන්න වන්නේ. එහෙනම් මෙහි 11 වර්ගමූලය 3.1න් පටන් අරන් 4න් අපි සැලකීම ඉවර කරන්න ඕන. ප්‍රථම සාධක භාවිත කරලා ඒ පෙර දැනුම සිහිවීම සඳහා. ඒ වගේම 3.4 වර්ගය ඒ කියන්නේ 11.56 11 සමග පවත්වන වෙනස වෙන්නේ අපිට පේනවා 0.56. දැන් අඩු වෙනසක් පවත්වන්නේ 10.89 බලන්න 0.11යි. අපිට 10.89 3.3න් වර්ග වෙලා. ඒ අනුව 11 වර්ගමූල හේර වඩා සාධාරණ වන්නේ 3.3. එහෙමනම් 11 වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට අපි ගත්තා 3.3. මේ තමයි සන්නිකර්ෂණයේ ඒ මූලික ක්‍රමවේදය වන්නේ. දැන් අපි තවත් නිදසුනක් 30 වර්ගමූලය පළමු සන්නිකර්ෂණ ලබා ගන්නේ. ඒ කියන්නේ පළමු දශම ස්ථානයට සුපුරුදු විදිහට 30ට පෙර සහ පසු පූර්ණ වර්ග සංඛ්‍යා දෙක 25 සහ 36. ඒ අනුව වර්ගමූලයන් සලකද්දී වර්ගමූලයන් මෙසේ විය යුතුයි. 25 වර්ගමූලයත් 36 වර්ගමූලයත් අතර විය යුතුයි 30 වර්ගමූලය. ඒ කියන්නේ 5 සහ 6 අතර. 5 සහ 6 අතර. ඒ කියන්නේ 5.1 සිට 5.6 දක්වා වන අගයන්ගෙන් එකක්. දැන් අපි දන්නවා 5.1 සිට 5.9 දක්වා වන අගයන්. 30 සලකද්දී අපිට පේනවා 25 සහ 36 හරි මැද වගේ තමයි 30 පවතින්නේ. හරි මැද වගේ. ඒ අනුව 5ත් 6ත් අතර හරි මැද වගේ පවතින අගයන් වෙන්නේ 5.4 5 වැනි තත්ත්වයන් වැනි අගයන්. ඒ අනුව අපි අනුමාන කරනවා 5.4ත් 5.5ත් අනුමාන කරලා වර්ග කරමින් පිළිවෙලින් අගයන් ගන්නවා 29.16ක් 30.25ක් විදිහට වර්ගයන්. දැන් මෙම අගයන් දෙක 29.16 සහ 30.25 30 සමග ඇති වෙනස සලකද්දී 29.16 පවත්වන්නේ 0.84ක වෙනසක් 30 පවත්වන්නේ 30.25 පවත්වන්නේ 0.25ක වෙනසක්. අඩු වෙනසක් ඇත්තේ 30.25 අපිට ලැබුණේ 5.5 වර්ග වෙලා. එහෙනම් 30 වර්ගමූලය සඳහා වඩා සාධාරණ වන්නේ 5.5 5.5. මේ තමයි දෙවෙනි නිදසුන සන්නිකර්ෂණීය වර්ගමූල සෙවීම. අපි මේ ගත්තේ තරමක කුඩා අගයන්. තරමක කුඩා අගයන් 30 ඒ වගේම 11 වැනි අගයන් අපි නිදසුන වලට ගත්තේ. ඊළඟට අපි තුන්වෙනි නිදසුන 521 ඊත් පළමු සන්නිකර්ෂණ ලබා ගන්නට යන්නේ. සංඛ්‍යාව ටික විශාලයි. අපි කලින් ගත්ත සංඛ්‍යාවල වගේ පෙර සහ පසු පූර්ණ වර්ග සංඛ්‍යා අපි ගත්තා. 30 අදාළව 25 36 ගත්තා. 11 අදාළව 9 සහ 16 ගත්තා. ඒ අනුව 521 අදාළව පෙර සහ පසු පූර්ණ වර්ගයන් අපිට ශනිකව මනෝමව හිතට එන්නේ නැහැ. හේතු සංඛ්‍යාව විශාලයි. ඒ තරම් හුරු පුරුදු නැහැ. ඒ අනුව මේ සඳහා විශේෂ ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නට මම මේ සූදානම් වෙන්නේ. මේ ශනිකව අපි කෙසේ හෝ සොයාගත යුතුයි 521 පෙර සහ පසු පූර්ණ වර්ගයන්. මීට වැදගත් වන විශේෂ ක්‍රමයක් තමයි මේ. බලන්න. අගට බිංදුව ඇති සංඛ්‍යාවක වර්ගයත් අගට පහ ඇති සංඛ්‍යාවක වර්ගයත් මනෝමව ගන්නටයි අපි සූදානම් වෙන්නේ. මනෝමව. බලන්නකෝ. අපි වගු දෙකක් යටතේ මම මුලින් ගන්නවා 10 ගුණාකාර 10 20 30 40 50 වර්ග කරන්නට යන්නේ. යට ඉඳන් අපි උඩට එමු 50 වර්ගය බලන්න. අගට බිංදුවක් තිබෙන සංඛ්‍යාවේ වර්ගයේ බිංදු 2යි. ඊට පස්සේ මුලින් තියෙන 5 වර්ග කරන්න 25 මුලින් යොදන්න 40 ගන්න සංඛ්‍යාව බිංදු 1යි වර්ගයට යන්න බිංදු 2යි අග 4 වර්ග වුණා මුලින් 16 30ත් එහෙමයි සංඛ්‍යාව බිංදු 1යි වර්ගයේ බිංදු 2යි 3 9යි මුලට මේ ආදී වශයෙන් මේ තමයි බිංදු අගට සංඛ්‍යා වර්ග බිංදු මේ ඔබට තරම උහුරුවක් තිබෙනවා. ඒකට විශේෂ වන්නේ මේ අගට 5 ඇති සංඛ්‍යාවක වර්ගය අපි ලබා ගන්නට යන්නේ. බලන්න අපි අගට 5 සංඛ්‍යා 15 25 35 25 වශයෙන් කීපයක් ගත්තා. දැන් ඒ වගේ වර්ගයන් අපි ගන්න යන්නේ 15 15න් ගණන. කොහොමද? ඔබට වර්ගයන් දිස බලන්න. සියලුම වර්ගයන්ගේ අග 25 පවතිනවා. එහෙනම් සංඛ්‍යාවේ අග 5 නම් එම අග 5 ඉලක්කම වර්ග වෙලා 25. එහෙමම අගින් තමන්ට 15 සලකද්දී මුලට 1
ඒ මුලේ අග 1 ඊට ඉහළ සංඛ්‍යාව 2කින් ගුණ කරන්න. එතන 1 වරක් 2යි. එතකොට 25 මුලින් තව 225යි. 25ට යන්න 25 වර්ගය සලකන්නේ. 5 වර්ගයේ 25 එහෙමම තමනවා. ඊට පස්සේ ඉතුරු වන්නේ 2. ඊට පස්සේ 2ට ඉහළ අගයෙන්, ඒ කියන්නේ 3ෙන් ගුණ කරන්න. ඒ මුලින් තමයි 6යි. 35 සලකන්න අගට 25යි. ඉතුරු වන්නේ 3. ඉහළ අගය 4යි. 3 වරක් 4 12යි. 55 සලකන්න අගට 25යි. ඉතුරු වන්නේ 5. 5 වරක් 6 30යි. 3025යි. මේ තමයි මනෝම අගට 5 ඇති ඉලක්ක සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීම. මේ සඳහන් නොවන අගයකුත් අපි 75 වගේ අගයක් මනෝම මා එක්වන්න මනෝම 75 සලකන්ට එහෙමනම් වර්ගය මොකද්ද වෙන්නේ? අගට 25. 75 5 වර්ග වීමෙන් 25 7 ඊට ඉහළ අගය 8ෙන් ගුණ කරා 4ට 56යි. එහෙනම් 5625යි. මෙවැනි ක්‍රමයකට ඔබ අගට බිංදු සහ 5 සංඛ්‍යාවල වර්ගය මනෝම ගැනීම තුලින් 521 වැනි සංඛ්‍යාවක පෙර සහ පසු පූර්ණ වර්ග සංඛ්‍යා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔබ 20 වර්ගය සලකන්ට 20 වර්ගය 400යි 25 වර්ගය 625යි. ඒ අනුව ඔබට පේනවා 521 තියෙන්නේ 400ත් 625ත් අතරේ. ඒ අනුව 521 වර්ගමූලය එහෙමනම් 20ත් 25ත් අතරේ විය යුතුයි. 20ත් 25ත් අතරේ. ඒ අනුව අපි 25 අතර අගයන් දෙකක් ගනිමින් 25 අතරේ අපි ගන්නවා 22 සහ 23. 22 වර්ග කොට බලද්දී 484යි. 23 වර්ග කරද්දී 529යි. දැන් අපිට පේනවා මෙම අගයන් දෙක අතරේ තමයි 521 තිබෙන්නේ. එහෙමනම් 484යි 529යි මැද්දේ. මේ දෙපැත්තේ තිබෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා දෙකක්. 484 කියන්නේ 22 වර්ගය, 529 කියන්නේ 23 වර්ගය. එහෙමනම් 521 වර්ගමූලය 22 හා 23 අතර විය යුතුයි. එහෙනම් 22.0. මෙතන අපි කියනවා 22.0 වෙද්දී 521 529ට වඩාත් ආසන්නයි 8ක පමණ වෙනසක් තිබෙන්නේ. එහෙමනම් 22.0 23ට ආසන්න වන්නේ 22.8 9 වගේ තැන්. 23ට ආසන්න වන්නේ. එහෙනම් 521 529ට වඩාත් ආසන්න නිසා අපි 22.8 සහ 22.9 සලකද්දී මෙන්න 519යි දශම සහ 524 දශම වශයෙන් එන්නේ. එහෙනම් 521කට වඩාත් ආසන්න වන්නේ මේන් 519.4 ඒ කියන්නේ 22.8 22.8 එහෙනම් 521 වර්ගමූලය 22.8 මේ තමයි විශාල සංඛ්‍යාවක සන්නිකාශනය තීරණය කිරීම. ඔබට ඊවලු අතේක ක්‍රමය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ ඔබගේ පෙළ පොතේ දක්නට නැහැ. අගට 5 සංඛ්‍යාවක වර්ගය සහ බිංදුවේ සංඛ්‍යාවක ඔබ විශේෂ තහවුරු කිරීමක් ඒකට ගත යුතුමයි. ඒ ආගින් මෙවැනි අභ්‍යාස කීපයක් ඔබට කරන්නට අවස්ථාව සැලසෙනවා. පළමු සන්නිකාශනයේට කුඩා සහ විශාල සංඛ්‍යා මෙතන ඇතුළත් වෙනවා. මේ සියලු ක්‍රම මගින් මෙම අභ්‍යාස සම්පූර්ණ කරන්න ඔබ යොසුළු වන්න. ඊළඟට බෙදීමේ ක්‍රමය ඔබගේ පෙළ පොතේ දෙවෙනි අරමුණ සහ අවසාන අරමුණ බෙදීමේ ක්‍රමය එන සාධාරණ ක්‍රමය මගින් වර්ගමූල සෙවීම. මෙම සාධාරණ ක්‍රමය මගින් වර්ගමූලය හොයන්නට අපිට පුළුවන් මෙන්න මේ සංඛ්‍යාවල. ඒ කියන්නේ පූර්ණ වර්ග උනත් කමක් නැහැ, පූර්ණ වර්ග නොඋනත් කමක් නැහැ, දශම සංඛ්‍යා උනත් කමක් නැහැ. මේ සියලු සංඛ්‍යාවල වර්ගමූල හොයන්නට මෙම ක්‍රමය ඉවහල් වෙනවා. සාධාරණ කිව්වෙත් ඒකයි. ඒ අනුව පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය අපි මුලින් සලකමු බෙදීමේ ක්‍රමය මගින්. ඒ කරන්නේ අපි නැවත 324ම ගමු වර්ගමූලය සොයන්නට. 324. බෙදීමේ ක්‍රමයටයි යන්නේ. අපි බෙදීම ඇතුලේ 324 යොදලා අග සිට වමට යුගල් කරනවා. ඒතර 24 යුගලක් වශයෙන් ඉදදී 3 තනි වෙනා මුල කාණ්ඩයක හැටියට. දැන් අපි කරන්නේ මේ ක්‍රමය වන්නේ මුල් කාණ්ඩයේ සිට අපි සලකනවා මුල් කාණ්ඩය වෙන 3. එහි පූර්ණ වර්ග සංඛ්‍යාවක් තියෙන 1. එකේ වර්ගමූල සලකලා ඉහළින් සහ වමෙන් අපි 1 යොදමින් එහි ගුණිතය 3ට යටින් තබලා ශේෂය ගන්නවා 2යි. දැන් 2ට ඉදිරියෙන් අපි ගන්නේ ඉහළ කාණ්ඩයේ 24ම අපි යොදා ගන්නවා. දැන් 224යි. ඊට පස්සේ 224ට අපි සලකන්නට අවශ්‍යයි කීයවද කිව්වොත් ඉහළින් ලැබුණු 1 ඉහළින් යොදපු 1 අපි දෙගුණ කරමින් එනවා 224 වමට.
හැබැයි එකක් තානේ හිස්ව තියලා මේ තල්ලු කරලා තියෙන පොඩ්ඩක් වමට එකක් තානේ හිස් 224. දැන් අපි සලකන්නට යන්නේ 20 ගණන්. මොකද එකක් තානේ 224 224ට 20 ගණන්. ඒ 20 ගණන්. අග 4 සලකමින් අපි අනුමාන කරනවා 28ක්. ඇයි එකක් තානේට 8 ආවම ඉහළට එම අගේ ඉලක්කමයි 8 එන්නේ. ඒතර 8 තුලින් අනුමානයක් අපි එනවා 224ට 28 වටක් විදියට ගුණ කරද්දී ලැබෙනවා 224මයි ශේෂය බිඳුවයි. ඒ කියන්නේ පිළිතුර තමයි ඉහළ ලැබෙන 18 324 වර්ගමූලය 18යි. අපි තව උදාහරණයක් 1296 වර්ගමූලය වන්න ගන්නේ බෙදීමේ ක්‍රමය යටතේ ඇතුලෙන් යොදලා සුපුරුදු විදිහට කාණ්ඩ යුගල් කරනවා අග සිට වමට 96 සහ 12 කාණ්ඩ දෙකයි. මුල් කාණ්ඩය 12 එහි පූර්ණ වර්ග සංඛ්‍යාවක් වන්නේ 9 12 ඇතුලේ තිබෙන ඉහළම පූර්ණ වර්ග සංඛ්‍යාව 9. එහි වර්ගමූලය 3 ඉහළින් සහ වමින් යොදනවා. දැන් ගුණිතය අරගෙන ශේෂයට අපි යනවා 12න් 9ක් 3යි. ඊට පස්සේ ඉදිරි කාණ්ඩය 96ම අපි යොදනවා 396 ලැබෙනවා. දැන් 396ට අපි සලකන්නේ ඉහළින් ආව 3 යොදපු 3 දෙගුණ කරමින් සුපුරුදු විදිහට දෙගුණ කරමින්ම තමයි දැන් 396ට වමින් අපි යොදන්නේ එකක් තානේ හිස් කොට. එකක් තානේ හිස්. ඊට පස්සේ 396ට දැන් අපි සලකන්නට යන්නේ 60 ගණන්. 60 ගණන්. මෙතනත් අපිට පුළුවන් මේ අග ඉලක්කම 6 දැස බලමින් 60 ගණන් කොතෙක්දයි අනුමාන කරන්නට අග 6 නිසාම 66ව 6ක් විදිහට අපි සලකන්නේ. ඒ අනුව ගුණ කර විට 396ම අපිට ලැබෙනවා. ශේෂය බිඳුවයි. ඒ කියන්නේ කාර්යනිමයි වර්ගමූලය 36යි. 1296 වර්ගමූලය 36යි. මේ තමයි බෙදීමේ ක්‍රමය යටතේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය සෙවීම. පූර්ණ වර්ග. ඊට පස්සේ අපි යමු වන්නේ පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවල වර්ගමූලයට. පූර්ණ වර්ග නොවන දශම ලැබෙනා වූ වර්ගමූල 532 අපි සලකනවා. බෙදීමේ ක්‍රමය යටතේ. මේදිත් අපි කරන්නේ 532 32 කාණ්ඩ කරනවා. ඊට පස්සේ 5 තනි වෙනවා මුල 5 මුල් කාණ්ඩයේ සිට අපි සලකනවා. මේ වර්ග සංඛ්‍යාවක් තියෙන 4 වර්ගමූලය 2 වෙද්දි ඉහළින් සහ වමෙන් යොදනවා. දැන් 4යි. ශේෂය සුපුරුදු විදිහට 1යි. ඊට අපි ඉදි කාණ්ඩය 32 තමයි යොදාගන්නේ 32. ඊට 132ට අපි සලකන්නේ ඊට දෙක දෙගුණ කරමින් වමෙන් යොදනවා එකක් තානේ හිස්ව 40 ගණන්. 40 ගණන් 3යි. 43ව 3යි. ඒ ගුණිතය 129යි. අපිට පේනවා ශේෂය 3යි එන්නේ. බිඳු දෙකක් 300 වශයෙන් ආවේයි. අපි දන්නවා 532 32 අපි කාණ්ඩයක් වශයෙන් පහළට ගත්තා. සංඛ්‍යාව තනින් ඉවරයි. නමුත් ශේෂය ඉවර නැහැ. ශේෂය 3යි. ඒ නිසාම 300 හැදෙනවා. දශම පැත ක්‍රියාත්මක කරලා අපි ගන්නේ බිඳු දෙකක්. එක බිඳුවක් නෙවෙයි බිඳු දෙකක්. දැන් පිළිතුර මෙතනින් පස්සේ දශම විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මොකද දශම පැත ක්‍රියාත්මකයි. දැන් 300ට අපි ගන්නේ 23 දෙගුණ කරමින් 23 දෙගුණ කරමින් 46 වමට දානවා එකක් තානේ ස්කොට. දැන් 460 ගණන් තමයි 300ට. ඒක 300ට 460 ගණන් කොහෙත්ම නැහැ. නිසා 300ට එළින් බිඳුව වමිනුත් බිඳුව 460යි. වමේ ඇත්තේ. ගුණ කරාම බිඳුව තමයි ලැබෙන්නේ. ශේෂය 300ම තමයි. ඊට පස්සේ ශේෂය 300යි. අපි තවත් බිඳු දෙකක් යුගලක් ගන්නට අවශ්‍යයි. මොකද පළමු දශම ස්ථානයේ තමයි අපෙන් පිළිතුර ඉල්ලන්නේ. ඒ සඳහා දශම ස්ථාන දෙකක් අපි සිවිය යුතුයි. මොකද පළමු දශම ස්ථානයේ නිවැරදිව තබන්න. දැන් 30000 තමයි අපිට ලැබුණේ. 30000ට දැන් අපි සලකන්නේ ඊට 230 දෙගුණ කරාම 460යි. එකක් ස්ථානයේ හිස්. එකක් ස්ථාන ඉලක්කමක් ආවම 4600 ගණන් තමයි 30000ට. මෙතනත් 30000ට 4600ක් තමයි අනුමාන වෙන්නේ. එතකොට 6න් ගුණ වූ විට 27636යි. ශේෂයක් එනවා. ශේෂය කීයාවක් අපිට දශම ස්ථාන දෙකක් හොයලා ඉවරයි. ඒ අනුව 532 වර්ගමූලය 23.6යි. අපි දශම ස්ථාන එකකට තැබුව විට 23.1යි. ඊළඟට අපි බෙදීමේ ක්‍රමය යටතේ 1050 වර්ගමූල සොයන්න යන්නේ 1050 වර්ගමූලය.
දශම ස්ථාන දෙකකට. දැන් සුපුරුදු ක්‍රමයට සංඛ්‍යා ඇතුළේ යොදනවා 1.50 යුගල් කරනවා අග සිට වමට 50 ඊට පස්සේ 10 යුගල්. දැන් අපි මුල් යුගලය 10 එහි වර්ගමූලය 9යි ඊට පස්සේ 3 උඩින් සහ වමෙන් ඊට පස්සේ 9 ගුණිතේ ශේෂය අපි ගන්නවා 1යි. ඊට පස්සේ ඉදිරි යුගලය 50 එක සමග ඇඳලා 150යි 150ට අපි බලන්නේ 3 ඉහළින් ආව 3 දෙකෙන් ගුණ කරලා 6 ඒ කියන්නේ එක ස්ථානයේ හිස්ස තබන විට 60 ගණන් 150ට 60 ගණන් අපි ගන්නවා 2යි. ඒ අනුව 124යි 62 දෙගුණේ ශේෂය 26යි 26යි බිඳු දෙකක් ආවේ කොහොමද අපි දන්නවා 50 අපි පාරට ගත්තා සංඛ්‍යාව එතනින් නිමයි ඊට පස්සේ ශේෂය 26ක් වශයෙන් තව තිබෙනවා තවත් අපි දශම පැත්ත සලකන්නට යන්නේ බිඳු දෙකක් අපි ගන්නවා දශම පැත්තට එක බිඳුවක් නෙවෙයි 2600 අපිට ලැබෙනවා ඒ 2600ට අපි සලකන්නේ 32 දෙකෙන් ගුණ කරලා 64 දාන්නේ අපි එක ස්ථානෙ හිස් කරලා දැන් 640 ගණන් 2600ට අපි අනුමාන කොට යද්දී 644 තමයි දාන්න වෙන්නේ මොකද 2600ට 600 ගණන් හතරක් අනුමාන වෙන්නේ ඊට පස්සේ 2576ක් තමයි ගුණිතේ ශේෂය වෙන්නේ එතන 24ක ශේෂයක් බිඳු දෙකක් ආවේ කොහොමද මොකද දශම පැත්ත තව ප්‍රයත්න කරන්න වෙනවා ශේෂය තව 24ක් නිසා සහ ප්‍රශ්නේ අපෙන් අහන්නේ දශම ස්ථාන දෙකකට දශම ස්ථාන 3ක් දක්වා යා යුතුයි ඒ නිසා 2400 හැදෙනවා 24ට බිඳු දෙකක් ඈඳමින් ඊට පස්සේ 2400 අපි සලකන්නේ කීයවද ඉහළින් 324 දෙගුණ කරන්ට ඊට 648යි එක ස්ථානයේ හිස් ඊට පස්සේ 6480 ගණන් තමයි 2400ට අපි සලකන්නට යන්නේ අපිට පේනවා 2400ට 6000 ගණන් නැහැ 2000 ගණන් වලට 6000 ගණන් එසා බිඳුව තමයි උඩටත් වමටත් ගුණිතය බිඳුමයි එන්නේ ශේෂය 2400මයි දැන් මෙතන 2400ට තවත් බිඳු දෙකක් එනවා ඇයි දශම ස්ථාන පැත්ත තවත් ප්‍රයත්න කරන්න වෙනවා දැන් 240000යි 240000ට දැන් බලන්නේ මොනවද 3240 ඉහළින් ආපු 3240 දෙගුණ වෙනවා දැන් බලන්න 6480යි ඒ දෙගුණ වෙලා එක ස්ථානයේ හිස් එතකොට බලන්න 64800 ගණන් තමයි 240000ට එතන ගණනය කරන්න වෙන්නේ 240000යි 64000 එතකොට 240යි 64යි අතර සම්බන්ධතාවය අනුමාන කරමින් තුනක අනුමානයක් අපි ගන්න සිද්ධ වෙන්නේ ඒ කල්පනාවෙන් කරන්න අවශ්‍යයි ගුණිතය ගත්තාම 19000 නැත්නම් 194409යි 194409යි ශේෂය අපිට ශේෂය 45500ක් වෙනවා ඒ කුමක් වුණත් දශම ස්ථාන තුනකට පිළිතුරු සොයලා ඉවරයි 32.4යි බිඳුවයි 3ක් වශයෙන් එහිදී දශම ස්ථාන දෙකකට සීමා කරයි 3 දශම ස්ථානය අපි ඉවත් කරනවා 5ට අඩු නිසා 4යි බිඳුවයි 32.4යි බිඳුව තමයි 1.50යි වර්ගමූලයේ ආසන්න දශමයි ඊළඟට බෙදීමේ ක්‍රමයේ යටි දශම සංඛ්‍යාවල වර්ගමූලය සොයන්නට අපි පෙළඹෙන්නේ දශම සංඛ්‍යාවල අපි ගත්තා 235.3යි 2යි 4 මේ අත් අපි බෙදීමේ ක්‍රමයට අනුගත වෙන්නේ 235 මෙතනදී යුගල් කිරීම ගැනයි විශේෂ අවධානය යොමු කරන්න ඕන දශම තිතට ඔබ යන්න දශම තිත වෙත එයින් දෙපසට වමටත් දකුණට ගමන් කරන්න යුගල් කරන්නේ දශම තිතෙන් වම පූර්ණ පැත්ත සුපුරුදු විදිහට යුගල් කරනවා දකුණු පැත්තට යන්න 32 මුලින් 32 යුගලයක් වෙනවා 4 තනි වෙනවා නමුත් ඒ 40 වශයෙන් ගන්න දශම නිසා අගට බිඳුව යොදමින් එයත් යුගලයක් එහන සුපුරුදු විදිහට දෙක සල 125 අඩු උට 20යි ඊට පූර්ණාංශය කරයි දැන් දශම පැත්ත ප්‍රයත්න 32 15ට එනවා පිළිතුර 15 දශම වශයෙන් ප්‍රයත්න වෙන්නේ දැන් 2032යි 2032ට කීයද අපි සලකන්නේ කිව්වොත් 15 දෙගුණ වෙනවා 30යි එක ස්ථානයේ හිස් දැන් 300 ගණන් 2032ට 300 ගණන් අපි අනුමාන වෙනවා කොහොමද 6ක් 20ට 3ව 6යි වගේ 2032ට 300 6යි අනුමාන ඊට පස්සේ ගුණිතය 1836යි
ශේෂය. ශේෂය එතන එන්නේ 196ක ශේෂයක්. 196ක ශේෂයක් එන්නේ. ඊට ඉදිරි කාණ්ඩය 40 ගත් විට දැන් සංඛ්‍යාව 19640ක් වෙනවා. 19640 කීවද බලන්න කිව්වොත් 156 දෙගුණ වෙලා 312 එකක් තානේ හිස් 3120 ගණන් 3120 ගණන් කීයක්ද වුණොත් ඒකත් අනුමාන කරාම ඒත් 6 තමයි අනුමාන කරන්නට වෙන්නේ 19000 නිසා ගුණ වූ විට මෙන්න 18756යි ශේෂය 884ක ශේෂයක් 884ක ශේෂයක්. දැන් අපිට පේනවා සංඛ්‍යාවේ ඉලක්කම් ඉවරයි නමුත් ශේෂයක් තිබෙනවා. අපිට අවශ්‍ය නම් තව ඉදිරියට යා හැකි දශම ස්ථාන වර්ධනය කරමින් දශම ස්ථාන දෙකකට අගය හොලා තියෙනවා 15.6 දැන් 0.3.2.4 වර්ගමූලය 15.6 වශයෙන් ස්ථාන දෙකකට මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට මේ වෙන අභ්‍යාසයක් දෙන්න කරනවා. කැඩලු තුනක් යොමු වෙනවා. ඉහත පිළිවෙල අනුගමනය කරලා දශම සංඛ්‍යාවල වර්ගමූලය බෙදීමේ ක්‍රමය යටතේ සොයන්න. දශම තිත වෙත ගොස් දෙපැත්තට යුගල් කරන්නට ඊට පස්සේ පුරුදු ක්‍රමය අනුගමනය කරන්නට ඔබ වාර කීපයක් අධ්‍යයනය කොට යෙදෙන්න. ඊට පස්සේ අවසාන අංගය හැටි නිරීක්ෂණයේ වර්ගමූලය සෙවීම තමයි මෙතන ඉදිරිපත් කරන්නේ. මා පෞද්ගලික සඳහන් කර පෙර ඉගෙන ගත්ත ක්‍රමය නිරීක්ෂණයෙන් මනෝම දැන් බලන්න. මම ඉදිරිපත් කරන වගුවක් ඉලක්කමේ වර්ගයේ සංඛ්‍යාව ඉතිසාග ඉලක්කම කියලා. මායි සම්පූර්ණ ඉදිරිපත් කරන්න. මේ වගුවදී ආව හොඳින් බලන්න. ඔව්. දැන් ඉස්සලාම නම් තියෙන්නේ 1 සහ 9 වර්ග. 1 සහ 9 මුල් ඉලක්කම් අපි ගත්තාම පළමු 1 ගත්තොත් ඊට පස්සේ අගට 9 ගත්තොත් 1යි 9යි. ඊට පස්සේ වර්ග කරලා බලන්න. අග ඉලක්කම 1. ඊට පස්සේ 2යි 8යි ගන්න. 2යි 8යි ගන්න. එකෙන් ඉහළට යන්න 9න් පහළට එන්න. 2යි 8යි වර්ග කරලා බලන්න. අග ඉලක්කම 4. ඊට පස්සේ 3යි 7යි ගන්න. වර්ග කරලා බලන්න. අග ඉලක්කම 9. 4යි 6යි වර්ග කරන්න. අග ඉලක්කම 6. ඔබට මේ නිරීක්ෂණ සඳහා මේ ක්‍රමය මේ හඳුනා ගැනීම හරි වැදගත්. පහේ වර්ගය කොහොමවත් 5 අග 5යි බිඳුව නම් බිඳුවයි. එතකොට මෙම තත්වය මනසේ තබාගෙන නිරීක්ෂණ ක්‍රමයට ඔබ අවතීර්ණ වෙන්නේ 196 වර්ගමූල හොයමු අපි නිරීක්ෂණය. අපි දන්නවා අග ඉලක්කම 6 196. මේ වර්ගමූලයේ අග ඉලක්කම වර්ග වීමෙන් 6 ලැබෙන්න ඕන. අග ඉලක්කම වර්ග වීමෙන් 6 ලැබෙන්න ඕන. හරිද? වර්ගමූලයේ. එතන වර්ගමූලයේ අග ඉලක්කම විය යුත්තේ 4 හෝ 6 හේතුව 4 හෝ 6 වර්ග වෙලා තමයි අගට 6 එන්නේ. එහෙනම් අග ඉලක්කම 4 හෝ 6. මෙහි අපිට පේනවා 190 මුල 1යි. අනිවාර්යයෙන්ම මුල ඉලක්කම 1 විය යුතුමයි. මොකද 4 හෝ 6හි මුලට 1 આવොත් තමයි මෙතන මුලට 1 එන්නේ. නැත්නම් 196 අභිභාවය යන්න යනවා. එහෙනම් වර්ගමූලය වන්නේ 14 හෝ 16. 14 හෝ 16. ඒ අනුව මෙම සංඛ්‍යාව එකක් වර්ග කර බලද්දී 14 වර්ග කරලා 196යි. එයම තමයි වර්ගමූලය. එහෙමනම් 14යි. මේ අපි නිරීක්ෂණයෙන් අපි ගත්තේ. අපි තවත් 784 වර්ගමූලය නිරීක්ෂණයෙන් ගමු. මෙහි අග ඉලක්කම අපි නිරීක්ෂණය කරන 4. එහෙනම් 4 ලැබෙන්නේ 2 හෝ 8 වර්ග වෙලා. මොකද 8 කියන්නේ වර්ගුණාම 64යි. ඒක නම් 2 4යි. එතකොට 2 හෝ 8 අග ඉලක්කම වර්ගමූලය. දැන් මුල ඉලක්කම අපි තීරණය කරන්න යන්නේ. මුල ඉලක්කම වර්ග වෙලා අනිවාර්යයෙන්ම 7 හෝ 7ට අඩු වර්ගයක් ලැබෙන්න ඕන. හේතුව මුල ඉලක්කම වර්ග වෙලා 4ට වැඩි වෙන්න බෑ. එහෙමනම් ඒ සඳහා සුසු වර්ගයක් වෙන්නේ අපි දන්නවා මුල ඉලක්කම 3 වුණොත් 3 වර්ගුණාම 9යි. නමුත් මෙතන මුල තියෙන්නේ 7යි. එහෙමනම් මුල ඉලක්කම 2 වුණොත් 2 වර්ග වෙලා 4යි. එහෙමනම් ගැළපීමක් තියෙනවා 2 මුලට. එහෙමනම් වර්ගමූලයේ වියුත්තේ මුල ඉලක්කම 2 වීමෙන් 22 හෝ 28. මොකද අග ඉලක්කම 2 හෝ 8 වෙන්න ඕන. මුල ඉලක්කම අනිවාර්යෙන් 2. එහෙනම් 22 හෝ 28.
අපි දැන් කැමති සංඛ්‍යාවක් 22 හෝ 28න් එකක් ගුණ වර්ග කරලා බලමු. අපි බලමු 22 වර්ග කරාම 484යි එන්නේ. 22 වර්ග කරාම. නමුත් මෙතන ප්‍රශ්නේ උනේ 484. අනිවාර්යයෙන් මේ නම් 484 වර්ගමූලයේ විය යුත්තේ 22 නොවේ 28. ඒ වර්ග කිරීමෙන් උඹට බලාගත හැකියි. ඒ තමයි නිරීක්ෂණයෙන් වර්ගමූල සෙවීම. ඔබ මෙම නිදසුන් දෙක මනාව අධ්‍යයනය කරලා මා ඉදිරිපත් කළ හතරවෙනි ක්‍රමයක් නිරීක්ෂණයෙන් වූ ක්‍රමයක් ඔබගේ පෙළ ගැස්වීමට යොදා ගන්න. එතකොට මේ වන විට ඔබ වර්ගමූලය සම්බන්ධව නිරීක්ෂණයෙන් අභ්‍යාසයක් මා ඉදිරිපත් කරනවා. ඒ තුලත් ඔබ මේ අභ්‍යාස සම්පූර්ණ කරමින් වර්ගමූලයේ පාඩමේ ඒ ක්‍රමවත් නිමාව මේන් සපත කරගන්න හැටියට මම යෝජනා කරනවා ආයෝජනා කරනවා. ඔබගේ පෙළ පොතේ අරමුණු වූ සානිකාසනයත් බෙදීමේ ක්‍රමයක් අමතරව පෙරහැදෑරූ ප්‍රථම සාධක භාග නිරීක්ෂණයත් මා ඊට මුසු කරලා තිබෙන්නේ. මේ සියලු ක්‍රම ඔබ මනමින් අධ්‍යයනය කරලා ඔබගේ ශක්්‍යතාවය ඔබගේ සාධනීය බව වැඩි දියුණු කරගෙන සාමාන්‍ය පෙළ සඳහා යොමු වන්නට ඔබ උත්සාහ වෙන්න. නැවත පාඩමකින් අපි හමු වනතුරු ඔබට සුබ අනාගතයක්.